සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔන්න අදත් අපි ආවා. අපි එදා වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක කරේ මේ ස්ථානයේ, ඒ කියන්නේ පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ වැවට යාබදව පිහිටලා තියෙන ගල් තලාවක් මත. ඒතර පරණ චෛත්‍යයක නටබුන් කියලා තියෙනවා. නටබුන් වගේකුත්. අපි ගිය සැරේ වීඩියෝ කරත් මෙතන. මම හැමදාම කතා කරනවා වගේම මම කතා කරන්නේ සරලව. මම කතා කරන කිසිම කතාවක කාටවත් තරහටවත් පක්ෂ ભેදයක් ආගම් ભેදයක් ඇතුව කතා කරන මට්ටමක් නෙවෙයි. මගෙන් ප්‍රශ්න කරන දෙයට මම දරන මතය තමයි මම ඉදිරිපත් කරන්නේ. ඒක ඔළුවට දාගන්න ඕන කෙනෙක් දාගන්න, අයින් කරන්න ඕන කෙනෙක් අයින් කරගන්න. මට අවශ්‍යයි මම එදා කිව්වා වගේම මගේ තියෙන දැක්මත් කරත් නොකරත් මට කිව්වොත් මට සතුටක් තියෙනවා. අපරාධේ අපි කියලා තියෙනවනේ මේ විදියට, අපි කියලා තියෙනවනේ මේක මේ ආකාරයට කරන්න කියන එක අපිට සතුටක්. කරන්න බැරි වෙච්ච එක අපිට කරන්න දෙන්නේ ඒක දුකක්. නමුත් අපි මේ මට්ටම සැලසුවානේ කියන තැන අපිට තියෙනවා. ඒ නිසා මගෙන් කෙනෙක් අහලා තිබුණා, මහත් එක්ක අහලා තිබුණා දැන් මේ රටේ තියෙන ව්‍යසන මට්ටමත් එක්ක රට කොහොමද නැවත ගොඩ නැගෙන්නේ, නායකයෙක් ආවත් නැවත මේ රට ගොඩ නැගෙන ක්‍රමේ මොකද්ද, මේ වගේ මට්ටමක් ආයේ මේ රජයට රටට ජනතාවට වෙන්නේ නැති වෙන්න මොකද්ද ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකද්ද කියන එක. ඔය එක හොඳ ප්‍රශ්නයක්. දැන් අද පවතින මට්ටමත් එක්ක අද රටට වෙලා තියෙන්නේ සාමූලිකව මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙලා තියෙනවා. කෙනෙක් කවුරු දේශපාලන මට්ටමින් අපි දේශපාලනේ මේක වැරදි අරක වැරදි කියලා රජයට තර්ජන ගර්ජන එල්ල කරන වෙලාවක් නෙවෙයි මේක. මං ගිය වීඩියෝ එකෙත් කිව්වා සියලු മന്ത്രിලා ජනාධිපතිතුමත් සමග එකතු වෙන්න ඕනේ, සාකච්ඡා තියන්න ඕනේ. ඔය එක එක පක්ෂව, ඒ කියන්නේ එක පක්ෂයක් කියන අපි මේ පොදු සමුළුවක් පවත්වනවා හැම කෙනාම හැම පක්ෂ නායකයෝම එන්න මේකට කියලා. එහෙම පක්ෂ නායකයෝ එක එක මේ තැන් වලට සමිති සමාගම් පවත්ත දැන් මිනිස්සු රැස් කරන්න වෙලාවක් නෙවෙයි මේක. ඒ රාජ්‍ය නායකයන්ට පුළුවන්, ඒ හිටපු නායකයෝ මේ කතා කරන්නේ, ඉන්න නායකයෝ මේ කතා කරන්නේ. ඉතින් එයාලට මෙහි මිනිස්සු එකතු කරලා තැන් වල සමුළු තියන්න අවස්ථාවක් නැහැ. පාර්ලිමේන්තුවේ අවස්ථාවක් ගන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ අවස්ථාවක් කරන මේ මිනිස්සු මේ එකතු වුණාට වැඩක් නැහැ. මොකද මේ විශේෂම නායකයන්ට කියන්නේ වෙනදා මතේට මිනිස්සු රැස් කරලා මිනිස්සු නැවතත් මෝඩයෝ බවට පත් කරන්න ලෑස්ති වෙන්න ඕන. මොකද තවත් ඉන්නවා අර පරණ විදියටම හිතන කණ්ඩායමක්. ඒ කියන්නේ මේ තියෙන්නේ මිනිස්සු කෑ ගැහුවට මේක සමහරු කෑ ගහනවා තමන් මේ ඡන්දේ දුන්නා, ප්‍රසිද්ධිය දුන්නා, ඒක නැති කරගන්න ඕන් අපි නෑ, අපි ඒවට බයිනවා කියලා කියව ගන්න සමහරු කෑ ගහනවා. සමහරු බඩගින්න නිවා ගන්න බැර දුකට කෑ ගහනවා. සමහරු තැනක් හදා ගන්න කෑ ගහනවා. ඉතින් ඒ නිසා මම හැම එකෙම කිව්ව එකයි, අපිත් මිනිස්සු හිතයි අපිත් එනවා මේ තැනක් හදා ගන්න මේ ඇවිල්ලා කෑ ගන්න නෑ. අපි කරන වීඩියෝ වලින් අපිට ගිණුමක් එනවා නම් මම එදා පළවෙනි වීඩියෝ එකකින් කිව්වා වගේම අපේ ගිණුම රටේ ණය බේරන්න. අපි ගිණුමක් ඕපන් කරන කතාව අපි කිව්වා. ඒකේ ආකාරයෙන්ම අපි කරනවා. ඒ ගැන හොයලා බලන්න පුළුවන් ඕන කෙනෙකුට අපි මේ දේ කරනවද නැත්නම් මිනිස්සු රවට්ටන්නද මේ දේ තියෙන්නේ, මේ දේ කරන්න කියන එක අපිට මුදලක් ආපු දවසක අපි මේ වගේම කතා කරලා කියනවා. අපි ගිණුමත් කියනවා. ඒක මුල් ආරම්භේ පටන් ගන්න තමයි අපි මෙතෙන් ආවේ. මොකද හේතුව ඒ මහත්තයා අහලා තිබුණ විදිහට මොනම නායකයා ආවත් ඔය දැන් ඉන්න මට්ටමේ මොන විදිහට ඔය නායකයෝ තෝරාපත් කරගත්තත් රට ගොඩ ගන්න බෑ. ඒක ඒකාන්තයෙන්ම ගොඩාක් අය කියලා තියෙනවා, මිනිසුන්ටත් තේරෙනවා. මොකද රුපියල් ලංකාව තුල තිබ්බට ඩොලර් නැහැ. ගේන තෙල් නැව මිනිස්සු කෑ ගහනවා, තෙල් නැවට ණය වෙලා සල්ලි ගන්නවා. ඒ අරගෙන ඩොලර් දීලා නැව අරගත්තා. නැව අරගත්තට පස්සේ ඒක රුපියල් වලට විකුණන්නේ. ලාභයක් එයි රට කරගෙන යන්න. රට තුල විතරක්. නමුත් නැවත තෙල් නැවක් ගන්න සල්ලි එන්නේ නැහැ. රුපියල් නෙන්නේ, ඩොලර් එන්නේ නැහැ. මොකද ලංකාවේ ඩොලර් වලට කවුරු තෙල් ගහන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අගාදී මේට වඩා මට්ටමකටපත් වෙනවා. ඒ වගේම තමයි රජයට ගුණ දොස් කියන එක මහජනතාවගේ නිදහස. ඒකට ගරු ජනාධිපතිතුමාවත් මේ වෙනකන් ඒ කියන කතාත් එක්ක
ක්‍රියාමාර්ගයක් අපි දැක්කේ නැහැ. මොකුත් තරම් තියෙන අරගෙන තියෙනවද දන්නේ නැහැ. අපි ඒව ගැන හොයන්න යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ දේශපාලඥයෝ රට කරන අය, ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න අය, කියන්නේ රජයේ පක්ෂය හෝ මොන පක්ෂයක හරි පාර්ලිමේන්තුව වරප්‍රසාදයක් ලබනවා. එහෙනම් මම එදා කිව්වා වගේම මම මිනිස්සුන්ට කියන අද තනලා කළා මෙතන නෙවෙයි එළිය නෙවෙයි පාර්ලිමේන්තුව තුල එකතු වෙන්න. ඔය කියන කතා එක එක ස්ටේජ් වල ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡා තියන්න උවමනා නැහැ. තේරෙනවද? Taman ගන්න පුළුවන් හැම වරප්‍රසාදයක්ම අරගෙන ඒක වැටෙනවා නම් කලින් දකින්නවා. මොකද ඒක තුල ඉන්න නිලධාරිනේ. ඒ කලින් දැක්කන් පස්සේ ඒකේ කට්ටිය සාකච්ඡා කරලා එතන මොකක් හරි වාද විවාදයක් රජය තුල හරි පවත්තලා ඒ ඉන්න മന്ത്രിලා ඒක එළියට ගන්න ඕනේ. ඒ අය එළියට එන්නේ මේක පත්තු වුණාට පස්සේ. තෙල් ඉවර වෙලා සෙඩ් වල තෙල් ඉවර වුණාට පස්සේ තමයි ඒ සම්මත හිටපු අය මේ අපි ඇමතිකම් වලින් අයින් වෙලා එළියට එනවා කියලා මේ කියන්නේ. ඕක කලින් කියන්න තිබුණා. මොකද රජයක් බාර ගන්නකොට ඔය එළියට ආපු අය බොහොම ලොකු දේවල් මිනිසුන්ට කිව්වා. ඒ දේවල් ඉතින් එදා ඉඳලම සිද්ධ වුණේ. ඉතින් එහෙනම් ඒ කියපු දේවල් මේ ඔය එළියට ආපු කාල සීමාව නෙවෙයි. මුල ඉඳලම තියෙන්නේ. ඔය ඇමතිකම් බාරගත්තේ දවසේ ඉඳලම කියන්න තිබ්බා. ජේෂ්ඨයන්ට මෙහෙමයි අපි මෙහෙම පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දු ටික අපි කොහොමද ඉෂ්ට කරන්න ඕනේ කියලා. දැන් මේ කියලා අර කල දුටු කල වලහිහ ගන්නවා කියන්නේ. අන්න ඒ වගේ මට්ටමට මේ දේශපාලනය මම කිව්වෙත් එක මම කලින් කියලා තිනවා මේ දේශපාලන ව්‍යුවේ මේ තියෙන දේශපාලන ක්‍රමේ තියෙනකන් කිසිම රටක් නැගිටවන්න බෑ. හේතුව තනි පක්ෂයකින් රටක් පාලනය කරන මට්ටමට ගේන්න ඕන දේශපාලන පැතිකඩ. එහෙම ගෙනාවොත් තමයි රටක් නැගිටින්නේ. මොකද හේතුව අපි හැමෝම දන්නවා හැම මිනිස්සයම දන්නවා ඡන්දයක් තිබුණොත් එක පක්ෂයකට රජයක් පිහිටවන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම മന്ത്രിලා ගන්න සිද්ධ වෙනවා රජයට. ඉතින් එතකොට මේක කවදාවත් දෙපැත්තට දෝලන වීමක් සිද්ධ වෙන්නේ. අර පැත්තෙන් පහක් විතර මේ පැත්තට එනවා මේ පැත්තට ඇවිල්ලා ගිය පාර ඒ අයකින් වෙච්ච යතපසු වීම වැරදි ඔක්කොම මේ රජයට ආපු කට්ටිය වහනවා. මොකද ඔක්කොම එකම යාළුවෝ. අපි බයින කතාව නෙවෙයි කියන්නේ අපි රටට වෙලා තියෙන දේත් එක්ක දැන් අපිට හැමදේම හොයන්න වෙලා. මොකද මෙච්චර කාලයක් මිනිස්සු හෙව්වේ නැහැ. තවත් හොයන්නේ නැහැ මේ වගේ අගාධයකට වැටුවේ නැත්තම්. මේ අගාධයකට වැටුවාට පස්සේ හැමතැනම ඇඟිලි ගහලා මිනිස්සු හොයනවා. ඒක මිනිස්සුගේ පුරුද්ද. ඒක සමාජ මතේ. ඉතින් ඒ නිසා මගෙන් අහලා තිබුණේ මොන නායකයාවත් මම එදා කිව්වා වගේම මම මේ දැන් ඉඳගෙන ඉන්න තැනත් වස්තුවක් තියෙන තැනක්. හැබැයි මේව කාටවත් ගන්න බෑ. මොකද ගන්න පුළුවන් නම් මේ පොළොන්නරුවේ මේක ඉතුරු වෙන්නේ නැහැ. ඇයි මේක කවුරු හරි ජේෂ්ඨයෙකුට මේ ගොවි ජනපද බිහි කරන්න තව වැව් අමුණු බඳින්න රට අගාධයකට වැටුනොත් රට නැවත ගොඩ ගන්න. ගොඩ අරගෙන නැවත රටේ බදු මුදලකින් නැවත එකතු කරලා ඒ දේවල් නැවත තැනක තැන්පත් කරන්න ආය කාලයක ඒ වගේ සිදුවීමක් සිද්ධ වුණොත් මේ වස්තුව නිසා නැවත රට ගොඩනගන්න පුළුවන් කියන සංකල්පය ඔක හැමතැනම තියෙන. මේ කාටවත් ගන්න එහෙම එකක් මෙතන නැහැ. මේක ගොඩනගන්න ඕනේ. මොකද මේව ගත්ත අයට මේව රජවරු සිටුවරු රහතන් වහන්සේලා අත ගාපුවා වැඳපුවා පුදපුවා මේක මේ මිනිස්සුන්ට ඇවිල්ලා කෑවට කවදාවත් yaadෙන්නේ නැහැ. ඒ ගත්තේ අය හිටියට මේ ඇතුලෙන් පිච්චෙනවා. ඒ නිසා මං කිව්වේ එකයි මිනිස්සුන්ට නැවත නැගිටිනවා නම් මං කිව්වේ එකයි මේ පොළොවේ තියෙන වස්තුවක් රාජ්‍ය නායකයට ගන්න පුළුවන්. මොකද මම මේ කියන කතාව සියලු දෙනා දන්න දෙයක්. මොකද හැමෝම කියනවා දැන්. නමුත් එහෙම කිව්වා කියලා හැමෝටම ගන්න බෑ. මං කිව්වේ හරි නායකයෙක් විය යුතුයි. ඒ දේවල් අරගෙන රටේ ණය බේරලා ඒකෙන් ප්‍රසිද්ධියක් ලබන්න ඒකෙන් චුට්ටක් තියාගන්න අඩුම ගානේ හිතෙන් ආශාවක්වත් ඇති කරගන්න බෑ. එහෙම ඇති කරගත්තොත් කවදාවත් මේක ගොඩනගන්න බෑ. මේක ගොඩනගනවා නම් මේ මහත්ය ආපු එකට මම කියන්නේ මේක සමාජයට වැඩක් නැති වෙයි, වෙන්නේ නැති වෙයි, අහන්න නැති වෙයි, නිෂ්ඵල වෙයි. නමුත් මගේ අදහස තමයි අහලා තිබුණේ. ඒ නිසා නැවත මේක ගොඩනගනවා නම් අපේ රටේ මේ ණය මුදල් ගෙවන්න මං කිව්වේ වස්තුව මේකේ තියෙනවා. හැබැයි රටේ 8න් එකක්වත් එකතු වෙන්න ඕන. මේ දේ කරන්න. මොකද විනිවිද භාවයකින් මේ ජනතාව එක්ක ජනතාව අතින් එක විය යුතුයි.
ඒක නිලධාරී හරහා විය යුතු දෙයක් නෙවෙයි. සියලු ජනතාව එකතු වෙලා කරන්න ඕන දෙයක්. ඒකයි මං කිව්වේ විනිවිදභාවයෙන් කරන්න ඕන දෙයක්. නැත්නම් ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. තවත් මීට වඩා අගාධයකට තමයි අපිව ඇද දාන්නේ. අද ලංකාවට වෙලා තියෙන්නේ බලයේ ශක්තිය තිබ්බු පිළිම වහන්සලා හැම එකක්ම අරගන්න පුළුවන් අය ඔය ගොඩක් අය ඉන්නවා. ඒ අරගත්තේ අය ඒවා පිටරටවල වලට වික්කා. අපේ ශක්තිය පිටරටට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ පිළිම මෙහෙ තිබුණා නම් දෙවියෝ වඩිනවා කියනවා. ඒ පිළිම වඳින්න. ඒ කියන්නේ මම උදාහරණයකට මේ ගලේ එහෙම දෙයක් තියෙනවා නම් මෙතෙන්ට දෙවියෝ වඩිනවා. එහෙනම් දෙවි කෙනෙකුට වඩින්න පුළුවන් පරිසරයේ සබහාදහම විහිං නිර්මාණය කරනවා. ඒ කියන්නේ ගහකොළ හැදිලා, වතුර තිබිලා, වැව් අමුණු පිරීලා, මේ කුඹුරු කෙත් වතු සාර වෙලා. මොකද දෙවියන්ට වදින්න පුළුවන් මල් පිපිලා ඒ වගේ පරිසරයක් නිර්මාණය වෙනවා. මේ දේවල් ඒකට තමයි තැම්පත් කරලා තියෙන්නේ. ඉතින් එතකොට මේ වැව් වල තැම්පත් කරලා තියෙනවා. වැව් බන්ට් වල තැම්පත් කරලා තියෙනවා. එක එක ඒ කියන්නේ බාහිර ආත්ම, බාහිර ආරක්ෂක. ඒ අය ඒක එදා ඉඳලා එයාලට ඒක බාර කරලා තියෙනවා. කියන්නේ යක්කුණ්ඩ වගේ වැව් වල. ඇයි ඒ වැවේ වතුර වැඩිපුරම බරව අල්ලන මඩත් එක්ක යන මඩ හොරවුව. එහෙනම් බිසෝ කොටුව කියන කට්ටිය සමහර අය. ඉතින් අන්න ඒ තැන තමයි තැම්පත් කරන්නේ. ඇයි? මොකද මේක කොයි වෙලාව හරි කඩාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මිනිස්සු කියන්නේ මේ මතේ තියෙන්නේ මේ කඩාගෙන ගිහපුවම හදන්නලු මේ ධනෙ තියෙන්නේ නැහැ. ඒක වැරදි. මොකද කඩාගෙන යන තැනක එහෙම දාන්නේ නැහනේ. ඒක කඩාගෙන ගියන් පස්සේ ඕක සමාහට ගහගෙන ගිහිල්ලා යට වෙලා එහෙම වෙන්නත් පුළුවන්. තිබුණේ මාක් හොයාගන්නත් නැති පුළුවන්. නැහැ. මේ මඩ හොරවුවට බර එන්නේ එතන යක්ෂයන්ට මේ වස්තුව බාර දුන්නාට පස්සේ වතුර වැඩි නම් ඒ හොරවුව තද කරලා අල්ලගෙන ඉන්නවා යක්ෂයන්ගේ ශක්තිය. මොකද මේ කඩාන ගියොත් මගේ වස්තුව එළියට එනවා. වස්තුව එළියට આવොත් මේ මිනිස්සු ඔක්කොම ගන්නවා. ඉතින් ඒ නිසා ඒ වගේ සංකල්පයක් මත තමයි ওই දේවල් ඒ වගේ තැන්වල මේ ඩේන්ජර් තැන්වල වැව්වල ඔය බැලලා තියෙන්නේ කැඩෙන තැන්වල ඒවා ආරක්ෂා කරන්න. ඉතින් ඒ නිසා මං කිව්වේ ඒකයි ඒ වගේ වස්තුවක් රටේ නායකයෝ ජනතාව එකතු වෙලා අරගෙන නායකයෙක් පත් කරාට වැඩක් නැහැ. ඒ නායකයා විහිං රට නැවත මේ වගේ අගාධයකට ඇද වැටෙන්නේ නැති මට්ටමට සංවර්ධනය කරන්න ඕනේ. ඒක ඕන කෙනෙකුට කියන්න පුළුවන් නැහැ. රටේ ණය බේරුවා නම් නැවත සියලු ආයතන ගණ්ඩක් නැති දෙන්නත් නැති මට්ටමකටපත් වුණා නම් මං හිතන විදිහට කාර්යාලයකට ණය නැති වුණොත් එහෙම ඔක්කොම 0 වුණොත් එහෙම සාමාන්‍යයෙන් කාර්යාලයකට ඔය ඉන්න පිරිස වගේ භාගයක් තිබ්බනම් ඇති වෙයි සමහර විට. මොකද වැඩක් නැහැ කරන්න. ඉතින් ඒ නිසා මේ රාජ්‍ය සේවයට ගහන එක නේ දැන් අහන්නේ මේ රට හදන එක නෙමෙයි රාජ්‍ය සේවයේ පොලිසියයි යාමිකයි ජනාධිපතිලයි මේ ඔක්කොමලා මේ රටේ අයනේ. ඉතින් මේ දේවල් වෙන් වශයෙන් අහන්න එපා. ඉතින් එතකොට රටේ ආපහු නැවත සංවර්ධනයක් ඇති වෙන්න නම් අපිට අද ගොඩාක් පහර එදිලා තියෙන්නේ අපි කන බොන හැන්දට ඉඳලා අපිට අඩුපාඩු වෙලා. හොයා ගන්න නැති වෙලාද? දත් මදිනේ බ්‍රෂ් එකේ ඉඳලා පණාවේ ඉඳලා අපිට හොයා ගන්න නැති වෙලා. නැවක් ආවේ නැත්තම් ඩොලර් නැත්තම් අපිට අද ඒව නැහැ. අපි ඒ වගේ මට්ටමට කිසිම යුගයකපත් වෙච්ච ජනතාවක් නෙවෙයි ශ්‍රී ලාංකිකයෝ කියන්නේ. ශ්‍රී ලාංකිකයෝ හැමදාම ඥානවන්තයෝ විදිහට බිහි වෙච්ච හුඟක් අය ඔක්කොම නෙවෙයි. හුඟක් ඥානවන්තයෝ බිහි වෙච්ච මහ පොළොවක් මේක. ඉතින් ඒ නිසා එහෙනම් රටේ ණය බේරලා අද මේ තාක්ෂණෙත් එක්ක මේ අන්තර්ජාලය ඔය YouTube, Facebook ඔය තියෙන මාධ්‍ය හරහා රටේ ඉන්න ලොකු දැනුමක් තියෙන තරුණ පිරිසක් අද තමන්ගේ හැකියාවන් අර ගේන්න විදියක් නැහැ, විකුණන්න හදන්න විදියක් නැහැ, සල්ලි නැහැ, එකයි හදා ගන්න පුළුවන් කොහොම හරි ඒක අහුල්ලා එක්ක ණය වෙලා ලෝන් ගහලා තමයි ඒක හදලා තියෙන්නේ. ඒ හදලා ඒක තියන Facebook කරා පෙන්නලා ඉතින් අර ලයික් වැඩි කරගන්නවා. අද හම්බ කරගන්නලා තියෙන අර Facebook කරා දාලා අර views ගන්න වැඩි වුණාට පස්සේ හම්බෙන මුදලක් තමයි එයාට හම්බෙන්න වෙලා තියෙන්නේ. අද ජීවත් වෙන්නලා තියෙන දක්ෂයාට අද මේ ලංකාවේ වෙලා තියෙන නේද? ඒ හුඟක් දක්ෂයොන්ට. ඒ කියන්නේ උපදේශකලා ඉන්නා. ඒ උපදේශකලායින් කිසිම කෙනෙක් උපදේශයක් ලබා ගන්නේ නැහැ. අඩුම ගානේ මේ මිනිස්සු කියන කතාව ඇත්තද පොඩ ඉන්ටර්විව් එකක් තියන්න පුළුවන්. මොකද රට ගොඩ නැගීමට නෙමෙයි එක එක කෙනාගේ මේ මති මතාන්තර ගොඩ ඉන්න නෙමෙයිනේ. රට රජ කරන්න නෙවෙයි. එහෙනම් හැමෝම රජවරු වගේ ඉන්න ඕනේ. එහෙනම් ඒ දරුවෝ හරියට හොයලා බලලා ඒ දරුවගෙන අධීක්ෂණ මණ්ඩලයක් කරා අධීක්ෂණය කරලා ඒ දරුවන්ගේ නිෂ්පාදන රටට වැඩදායි නම් ලෝකෙට වැඩදායි නම් ඒ අයට රජයේ මාර්ගයෙන් ණයක් හරි සහන ණය ක්‍රමයක් ලබා දෙන්න ඕනේ ඒ අයගේ නිෂ්පාදන වැඩි දියුණු කරගන්න. එහෙම
වුණොත් එහෙම මේකේ මම හිතේ කිරිපිටි ගේන්න ඕනේ නැහැ, සීනි ගේන්න ඕනේ නැහැ. මේ ගේන්න තියෙන්නේ මම හිතේ ඔය khනිජ තෙලුයි, ගෑසුයි, බෙහෙත් වර්ග ටිකයි සුළු සුළු උවමනා ටිකක්. මොකද හේතුව ලංකාවේ ඕන තරම් නිෂ්පාදනය කරන්න පුළුවන්. මහා ලොකු දේවල් නෙවෙයි මේ දේවල්. ඉතින් එහෙම නිෂ්පාදනය කරොත් අපේ රටට කවදාවත් මේ අද පත් වෙලා තියෙන ඉරණම සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ රටේ ළමයි තමයි මේ ඇඳුම මහන්නේ. මේ ඇඳුම මහලා ගාමන්ට් එකක මහලා මේ ඇඳුම රට යනවා. රට ගිහිල්ලා නැවත ආපහු නැවකින් හරි ප්ලේන් එකකින් ආපහු ලංකාවට එනවා. ඒ ලංකාවට ඇවිල්ලා මෙහෙන් ඒ රටට අරයි යන මුදලයි. ඒ රටේ ඉඳලා මේ රටට ගේන මුදලයි. දෙකම ගෙවලා තමයි මේ අපි මේක අරන් තියෙන්නේ. ඉතින් ඇයි මේ ඉන්න දැන් ඉන්න නායකයෝ මේ ඉස්සර පහුවෙලා හිටපු නායකයෝ මේ ඔක්කොටම කියන්නේ. නායකයෝ විතරක් නෙවෙයි රටේ ඉන්න මුළු ජනතාවම. ඉතින් එතකොට මේ අය බැලුවේ කෙටි කාලීනව ඒ කියන්නේ තමන්ගේ බලයේ තියෙන කාල සීමාව අවුරුදු 5 නම් ඒ අවුරුදු 5 තුල නිර්මාණය වෙන මේ කියන්නේ ආදායමක් ගන්න මේ ව්‍යාපාර තමයි ආරම්භ කරේ. ඉතින් ඒ නිසා ඒකෙන් වෙන්නේ අපි ලොකු අගාධයකට වැටෙනවා. මොකද පිට රටින් දෙයක් ගෙනාවොත් ඒක එක එක්කෙනා අතරට යන මුදල් ප්‍රමාණයක් තියෙන. ඒක ලංකාවේ මිනිස්සු ඔක්කොම දන්නවා. ඒක සාමාන්‍යයෙන් කියලා මේ හොරකම, දූෂණය, මේ වංචාව ලංකාවේ මේ සාමාන්‍ය දෙයක් වෙලා. ඒ කියන්නේ ඒක ලොකු දෙයක් නෙවෙයි. අර මෙහෙම කරා කියන එක ඒක ලොකු දෙයක්. මෙතන අසාධාරණයක් කියලා ඒක ලොකු දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා මම කිව්වෙත් ඒකයි මේ දේවල් අපි නෙවෙයි කරන්න ඕනේ. ජේෂ්ඨයි කියලා ඉන්න ආගම් නායකයෝ මේ දේවල් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපේ රටට මේ වගේ මට්ටමක තත්ත්වයක් ආවොත් කවදාවත් අපේ රටේ නිෂ්පාදනය කරොත් නිෂ්පාදනය කරන්න බඩුත් තියෙනවා. නිෂ්පාදනය කරන්න පුළුවන් දක්ෂයොත් ඉන්නවා. මේ ඒ හද නිෂ්පාදනය කරන දේ සාර්ථකත්වයේ අනුව නිෂ්පාදනය කරොත් පිටරට දීලා අපිට ඩොලර් ගන්න පුළුවන්. මේ ඩොලර් ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ අපිට. ඒ වගේම තමයි හරි. ඒ වගේ දෙයක් කරා කියනකොට හරි. ඒ වගේ දෙයක් කරා රට නැගිටින්නේ නැහැ. ඇයි මේ මිනිස්සු හොඳ නායකයෙක් ඉන්නවා, රජ කෙනෙක් ඉන්නවා, කුමාරයෙක් ඉන්නවා. කිය මේ ඔක්කොම බලාගෙන ඉන්න එපා මේ එන රජුරෝ හරි එන රජතුමා හරි නැත්නම් ජනාධිපති හරි එන පක්ෂය හරි මේ මිනිස්සුන්ට මේ ඔක්කොම දේවල් හරි හෙට ඉඳලා මෙහෙමයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. මොකද මම කිව්වා මම මේ කතා කරන්නේ කාටවත් ගහන්න නෙවෙයි. මට එහෙම අවස්ථාවක් නැහැ. මොකද මම අහන ප්‍රශ්න වලට මට කියන්න අයිති තියෙනවා මගේ ධර්ම මතේ. ඒක වැරදි නම් ඕන කෙනෙකුට මට ඕන දෙයක් කියන්න පුළුවන්. ඉතින් එහෙම කරා කියලා එහෙම රජ කෙනෙක් ආවා කියලා මේ ණය බේරුවා මේ නිදන් වස්තු ගත්ත ඕන ණය බේරුවා දැන් රට සාර්ථකයි. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද? අපේ රාජ්‍ය පරිපාලනය. අපේ රට තුල තියෙන රාජ්‍ය පරිපාලනය. රාජ්‍ය පරිපාලනය නිසියාකර විය යුතුයි. මම මේ රාජ්‍ය පරිපාලනය ඉදන අයත් නෙවෙයි. ඒ අයින්ද තමයි මේ මට්ටමට පාලනය වෙලා තියෙන්නේ. අඩුපාඩුකම් ආගමේ සිට පක්ෂයේ සිට ජාතියේ සිට හැම එකම තියෙනවා. නමුත් මම මේ රාජ්‍ය සේවකයන්ට කියන්නේ මේ අපි ඔක්කොමලා අපි ඔයාලා ඔක්කොමලා නේ පාරට බහලා මේ හොඳ රටක් හොඳ නායකයෙක් ඉල්ලන්නේ. එතකොට මේ හොඳ නායකයෙක් ආව කියන්නේ මම හොඳ දෙවි කෙනෙක් හරි ඔයෙන්ද ඉන්න කෙනෙක් හරි කමන්නේ හොඳ නායකයෙක් ආවත් ඒ නායකයාට මේ ඔක්කොම කරන්න බෑනේ. අපේ රට නම් අපි නෝනේ නායකයා එක්කෙනෙක් නම් අපි මේකට මහන්සි වෙන්න ඕනේ. මොකද්ද මහන්සි වෙන්නේ? රට ගෙනියන්නේ රාජ්‍ය පරිපාලනය තුළද. ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තමයි ගමේ පැවැත්ම මේ ප්‍රදේශයේ පැවැත්ම තියෙන්නේ. එහෙනම් අපිට වැඩදායි අය වුණොත් තමයි රට ඉස්සරහට යන්නේ. ඒ රාජ්‍ය පරිපාලනයේ ගොඩක් වැරදි තියෙනවා. ගොඩක් වැරදි කියන්නේ එක නීතියක් නෙවෙයි තියෙන්නේ. මේ කාර්යාලයේ එක නීතියක්, එහා කාර්යාලයේ එක නීතියක්, නැත්නම් මේ ඉස්පිරිතාලේ එක නීතියක්, එහා ඉස්පිරිතාලේ එක නීතියක්. ඉතින් මේ නීති පද්ධතිය හදලා තියෙන්නේ මේ දේශපාලඥයන්ට උමන ආකාරයට. මේ කට්ටිය ගොඩනගන්න. මොකද ඒ කියන්නේ දැන් මෙතන ආයතනයක් තිබ්බොත් මේ ආයතනයේ අපි කියමු ජ්‍යෙෂ්ඨයා මම කියලා. ඒ ජ්‍යෙෂ්ඨයා මම නම් අධ්‍යක්ෂක මම නම් අවසාන නීතිය තියෙන්නේ ජ්‍යෙෂ්ඨයාගේ අනුමතයේ පරිදි, අභිමතයේ පරිදි. ජ්‍යෙෂ්ඨයාගේ අභිමතයේ පරිදි ඒ ඔෆිස් එකේ ඕන දෙයක් කරා හැකියි. එහෙම නීතියක් දැම්මොත් එහෙම මේක එක ඔෆිස් එකක් වෙනවද ලංකාව තුල? නෑනේ කවදාවත් සිද්ධ වෙන්නේ නෑ. මේක එක නීතියක් විය යුතුයි.
ඉතින් එතකොට අපිට වෙනස් කරන්න අපි ඔක්කොටම එකතු වෙලා වෙනස් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා මේ පරිසරයේ මත අපිට ගොඩ නැගෙන්න තියෙන දේ ගොඩයි. ඒ නිසා රාජ්‍ය පරිපාලනයේ අපි නායකයෙක් අලුතෙන් පත් වෙන නම් අපේ රාජ්‍ය පරිපාලනයේ යෙදෙන සියලුම සහෝදර සහෝදරියෝ ඒ ඉන්න මහත්මයෙක්. ඔබතුමාලත් හිතන්න මම මගේ කාර්යාලයේ හදනවා රටට වැඩදායි විදියට. ප්‍රධානිය කාර්යාලයේ අභිමතයේ පරිදි නෙවෙයි. රටේ අභිමතයේ පරිදි. නැත්නම් දෙපාර්තමේන්තුවේ අභිමතයේ පරිදි සැකසිය යුතුයි. ඒ වගේම තමයි රාජතාන්ත්‍රිකව රජය පාලනය කරන දේශපාලඥයන්ටත් මට කියන්න ඕනේ. මේ රට නගා සිටවන්න මේ ගෙනියන වැඩපිළිවෙල සම්පූර්ණ වැරදි. ඒ කියන්නේ අමාත්‍යාංශයක ඇමතිතුමා මාරු වෙනවා නම් මාරු වෙලා අයින් වෙනවා නම් ආපහු ඇමතිතුමා ළඟ ඉන්න ලේකම්වරයෙක් තමයි එතන වාඩි වෙන්නේ. ඉතින් ඒ ලේකම්වරයා ඇවිල්ලා ඒ ලේකම්වරයා ඒ පරිසරයේ බලලෙවලා ඒ විෂයට අනුගත වෙනකොට අවුරුදු 2ක් විතර ගිහිල්ලා. ඉතින් එතකොට ඒ ලේකම්වරයා ආවන් පස්සේ බෑ. යා ඊළඟ ගිය පක්ෂයේ ගිය රජේ කට්ටිය මේක පටන් ගත්තේ. ඒ නිසා මේකේ වහල ගහලා නැහැ. ඒ නිසා මේක අපිට කරන්න බෑ. මේක හැදුවොත් එහෙම ඒ කට්ටියගේ නම යන්නේ. එයාලා තමයි පටන් ගත්තේ. මේ මතේ ලංකාවේ මිනිස්සු දන්න එහෙම තියෙන්නේ කියලා. ඒ වගේ ගොඩාක් දේවල් මග නතර වෙලා තියෙනවා. ওই නිවාස හදපු දේවල්, මේ ගොඩ නැගිලි, මේ පොළොන්නරුවේම තියෙනවා අර භාෂා මේ ඉස්කෝලේ කියලා ඉස්කෝලයක් හදලා තියෙනවා. මේ හැම එකක්ම ඇයි මේ මට්ටමට අරන් තියෙන්නේ? මේක එක එක්කෙනාගේ නම ගහගන්න ඒ වගේ මට්ටම. ඒ මොකද මේ එන ලේකම්වරු මාරු වීම නිසා. නමුත් මේකට හරි නීතියක් පනවන්න ඕනේ. ඒ කියන්නේ ලේකම් රාජ්‍ය නිලධාරී කිය යුතුයි. ඇමතුමා හරි සම්පූර්ණ ඒව අධීක්ෂණය කරනවා බලනවා. සම්පූර්ණ අවසාන අස්සම හරි ඇමතුමාගේ. නමුත් මේ ඇමතුමා අවුරුදු 5කින් වෙනස් වෙනවා. ලේකම් අවුරුදු 5කින් වෙනස් වෙන්නේ නැහනේ. එහෙනම් අනිත් ඇමතුමා ආවට පස්සේ ඒ ආපු ඇමතුමා ඉස්සල්ලා කරලා තිබ්බේ වැඩේ අඩුවේ ඉඳලා කරගෙන යන්න ඕනේ. මේක රටක්. මේ පක්ෂයක මේ UMP පක්ෂේවත් ශ්‍රී ලංකා පක්ෂේවත් පොදු පෙරමුණේවත් JVP එකවත් නෙමෙයි රට. JVP එක කියන්නේ රට. මේ ඔක්කොම පක්ෂ රට. මොකද මේ රටේ ඉන්න මහ ජනතාව තමයි ওই පක්ෂේ අයිතිකාරයෝ. එහෙනම් මේ රටත් අපේ, පක්ෂත් අපේ, මේ ඔක්කොම අපේ. එහෙනම් අපි හැමෝම එකතු වෙලයි මේ ගොඩනගන්න ඕනේ. ඒක නිසා මේ මහත්ය ආපියකට මං කිව්වේ මොන නායකයෙක්පත් වුණත් රාජ්‍ය පරිපාලනයේ Tamanට අවංකව කරන්න ඕනේ. ඒක නීතියක් දාලා කරන්න පුළුවන් පරිසරයක නැහැ. ඒ වුණාට වැඩ බැලුවොත් එහෙම පුදුමාකාර විදිහට වැඩ ගොඩක් තියෙන මේ කාර්යාලවල. ඒ තරම් වැඩ ගොඩක්. නමුත් රට නැගිටීමක් නැහැ. මේක වැඩේ වෙලා තියෙන්නේ අපි නෙවෙයි අරයන්නේ කරේ නෑ අර සර් කිව්වේ නිසානේ. මේ ඇමතුමා කිව්වේ නිසානේ. දැන් මේ වගේ පරිසරයක් ගොඩ නැගිලා තියෙනවා. ඉතින් ඒක තමයි මං කිව්වේ අර මහත්ය ආපේකට මේ රට ගොඩ නගන්න නම් ඒ වගේ පරිසරයක් නිර්මාණය විය යුතුයි. ඒ නිසා මම එදත් කිව්වා මේ ආධ්‍යාත්මික කියන මොකක් හරි දැනුමක් තියෙන ඒ හැමෝම අපි එකතු වෙමු. අපි එකතු වෙලා අපේ කොයි නායකයෙක් ආවත් මොන කවුරු ආවත් මොන රජ්ජුරුවෝ මෙතෙන්ට එනවා කිව්වත් අපි හැදෙන්නේ නැතුව තනියෙන් පුද්ගලයෙකුට ඒක කරන්න බෑ. ඉතින් ඒ නිසා මම ඒක රජයට කිව්වෙත් ඒකයි. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම മന്ത്രിලාට මම කිව්වෙත් ඒකයි. මහා ජනතාව තමයි යවලා තියෙන්නේ. නමුත් මේ වෙලාවේ පක්ෂ කුලල් බේද ඇති කරගන්න වෙලාවක් නෙවෙයි රට. මම එදත් කිව්වා යන්න එපා ඔයාලට. ඒ ගියා කියලා ඔයාලා සිතක් නෑ. ඔයාලා එන්න පීඩාවටපත් වෙන එක වෙන්නේ. අපි එකතු වෙමින් බල කිරීමක් කරන්න රාජ්‍ය නායකයන්ට එකතු වෙන්න කියන්නේ ඒ අය එක තීරණයකට එන්න කියන්නේ මේ වෙලාව රට ගොඩනගන්න පුළුවන් ක්‍රමයක් ගොඩනගන්න මේ ඒ වගේම ඒ හිටපු නායකයෝ මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ මේක කරයි කියලා. ඒක මිනිසුන්ට පවරන්න. ජ්‍යෙෂ්ඨ දරුවෝ ගොඩක් ඉන්නවා. එයා ඒක ඇඳවන්න. විශ්වවිද්‍යාලේ වැඩිම ලකුණු ගත්තේ අවුරුදු 5ක විතර වැඩිම ලකුණු ගත්තේ 5 දින හරි කැඳවන්න. ඒ අය ඉන්න දිහාකින් කැඳවන්න. ඒ කැඳවලා මේ හරියට ඉන්ටර්වයුව කරන්න. ඉන්ටර්වයුව කරලා හරියට මේක පටන් ගත්තේ නැත්නම් නැවතත් මේක අගාධයකට වැටෙන්නේ. මොකද ඔය දැන් තරං කරන ඒ වගේම උද්ඝෝෂණ පවත්වන ඒ පක්ෂාවත් ඊළඟ මාසේ ඔය දේ වෙනවා. ඒ නිසා මේකේ මූලික දේ මේක මූලික බීජේ අපි හදන්න ඕනේ. ඒ හදන්න තනි කෙනෙකුට බෑ. ඥාන ශක්තියක් තියෙන කෙනෙක් විය යුතුයි. දුරදක්නා නුවණක් තියෙන කෙනෙක් විය යුතුයි. මේ දේ සිද්ධ කරොත් ඉදිරි අනාගතයේ මේ වගේ අපරාධයක් සිද්ධ වෙනවා කියන තැනට වැටෙනවා. ඒ නිසා මම හැමෝටම කිව්වේ එකතු වෙන්න. අපි හැමෝම එකතු වෙලා මේ රට ගොඩනගමු.
එන නායකයාට අපි උදව් කරමු. අපිට කරන්න පුළුවන් උදව් නැත්නම් අපේ ඉදිරි අනාගතයේ ඉන දරු පරපුරට ආපු එන්ඩී ඉන දරු පරපුරට මේ රටක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා දැන් නිකන් කල්පනා කරලා බලන්න දැන් උපදින දරුවෝ කොච්චර පව්කාරයිද? ඇයි රට මේ වගේ අගාධයකටපත් වෙලා? ඉතින් මේ රට අගාධයකටපත් වෙන්න ඕන රටක්ද? නැහැ. එතකොට මේ දේශපාලඥයෝ දන්නේ මේක නැති වුණාට පස්සේද? එතකොට මේ අය කොහෙද හිටියේ? මේ අය මොකද කරන්නේ? ඒ කියන්නේ පක්ෂයක් දිනලා සීට් වල ඉඳගත්තට පස්සේ ඒ අය කරන්නේ ඉස්සල්ලාම කැඩෙන්නේ නැති වෙන තමන්ගේ පක්ෂය රැක ගන්න එකයි පක්ෂ සංවිධානය කරගන්න එකයි. ඒක අවුරුදු දෙකක් විතර සංවිධානය කරපුවාම රට දිහා හැරලා බැලුවම පස්සේ රටේ ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ රට ගැන බලන්න පටන් ගන්නකොට ආයෙ ඡන්දයක් එනවා. ඒ නිසා මං කියුවේ මේ ඡන්ද කෙනේ වෙනස් කරන්න ඕනේ. මේ රට විනාශයටපත් වෙන මූලික හේතුවක් කිව්වා මේ පක්ෂ දෙකක් තුනක් එකතු වෙලා කරන වැඩෙත් එක්ක. ඒ කියන්නේ මේ දැන් පවතින රජේ අපි කියමු මේ දැන් පවතින රජේ දැන් අපි කියමු ඇමති වෙලා ඇමති ජනාධිපති හතුරට කායිට බැරුව. බෑ කියලා තේරෙනවනේ. හැබැයි මේ එකපාරටම වෙච්ච දෙයක් නෙවෙයි ටික ඇවිල්ලා දැන් මේ උග්‍රම අවස්ථාවට ආව. මොකද මේක වහලා තිබුණා. අවසානයේ වහගන්න බැරුව ගියා. ඒ වහගන්න බැරුව දැන් වහගන්න බෑ දැන් පැත්තේ මෙලියට පැනලා. ඉතින් ඒ නිසා මේ දැන් තියෙන පවතින රජේ නෙවෙයි ඒ කෑ ගහන හැමෝටම තියෙන්නේ. කෑ ගහන හැමෝටම මේක පොදුයි. මේ රටට වෙච්ච හානිය. ඉතින් එතකොට කියයි වෙන පැත්තකින් කියයි නෑ අපි රාජ්‍යවල් කරේ නෑ. අපි මෙහෙමයි අර හිටිය චූටි කාලයක් මේ ඇමති කෙනෙක් වෙලා ඒකේ අපි ලොකු ප්‍රතිශතයක් පෙන්නවා ඒ කාල සීමාව කියලා දැන් කට්ටිය කියයි. හැබැයි අතීතයට ගියොත් ඔය තියෙන දැනුමත් එක්ක රටේ දේපල ගොඩක් විනාශ කරපු හැමෝම ඉන්නේ. ඒ නිසා ඒ ණයත් මතක තියාගන්න ඕනේ. එදා ජනතා විමුක්ති පෙරමුණට බයිනවා නෙමෙයි. එකතු වෙන්න කියනවා දැන් නැත්තම් ඉන්න එකම පැත්ත ඒ පැත්ත තමයි මම මේ සුබයින කතාවක් නෙමෙයි. මම මේ ණය සම්බන්ධව කතා කරන්නේ. මේ ජනතා විමුක්ති පෙරමුණේ ඒ කරපු විනාශය අපි දැක්කා. මොකද හේතුව බස් 600 ගාණක්. එතකොට ට්‍රාන්ස්ෆෝමර් ඒ කියන්නේ ටෙලිෆෝන් කණු පාරවල් කාර්යාල බෝට් ඒ වගේ මම හිතේ කෝටි ප්‍රකෝටි ගාණක ලොකු දේපල හානියක් සිද්ධ වුණා. ඒ දවස්වල හිටපු ඒ නායකයෝ හරියට ක්‍රියාමාර්ග කරේ නැහැ බැලුවේ නැහැ මේවා ප්‍රේමදාස මහත්තයාගේ සල්ලි කියලා හිතුවා. දැන් ඔය හිතනවා වගේම කට්ටිය. මේක මේ ප්‍රේමදාස මහත්තයාගේ සල්ලි කියලා හිතුවා. ප්‍රේමදාස මහත්තයාට තමයි මේ ගහන්නේ කියලා දන්න අපේ අහිංසක අයගේ දහඩිය මහන්සියට තමයි ගැහුවේ. ඒ නිසා ඒකට වැරදි කියනවා නෙවෙයි. එදා තිබ්බේ වෙන පැත්තක්. දැන් පක්ෂයක් විදියට ඇවිල්ලා තියෙනවා. මේ නැගිටලා ඉන්නවා. නමුත් මතක තියාගන්න ඕනේ මේ පෝලිං වල යනකොට මේ පෝලිං වල යන්නේ මේ ඔය හැම පක්ෂයේ ඔය දැන් ඔය පෝලිං රැස්වීම කරලා ඔය පෙළපාලි යන ඔය අප්පුහාමිලා ඔක්කොම මේකට සම්බන්ධයි. ඔය පෝලිං යන්නේ ඒකට පෝලිමේ ඉන්න අය සම්බන්ධයි. මොකද ගිය සැරේ දැන් ඔය පෙළපාලි ඉන්න කට්ටියන් රජේ කරේ. ඉතින් ඒ නිසා පරණ අනිත් අයගෙත් තියෙනවනේ. ඇරියස්. ඉතින් ඒ නිසා බොහොම කල්පනාවෙන් මිනිසුන්ට කල්පනාවෙන් ඉන්න කියන්නේ කල්පනාවෙන් තීරණ ගන්න පරණ මඩවලේ වැටෙන්න එපා. අපිට නැගිටින්න තියෙන එකම අවස්ථාව මේ අවස්ථාව විතරයි. හරි නායකයෙක් තෝරගන්න. මම එදත් කිව්වේ ඒක අදත් කිව්වේ ඒක දේශපාලන මට්ටමේ ගේන්න එපා. හේතුව ඒ අය ඔක්කොම එකයි. ඒ අයට යන්න තියෙන මාර්ගය ඔය දැන් ගිහලා තියෙන දේශපාලන මාර්ගෙමයි. ලංකාවේ තියෙන දේශපාලනයක් නෙවෙයි දේශපාලන ව්‍යාපාරයක්. ව්‍යාපාරයක් කියන්නේ මුදල් හොයන එක. ඉතින් ඒක හොඳයි. මුදල් ලැබුණා කොහොමද මුදල් නැහැ රටේ. ඉතින් ඒ නිසා ඒක මේක වෙන ව්‍යාපාරයක්. මිනිසුන්ට කියන්නේ අපි තවත් මෝඩ වෙන්න එපා. තේරෙනවද? අපි නැගිට්ටොත් එකතු වීමේ හයිය කාටවත් බින්දින්න බෑ. ඒක ඔබ තමුන්නාන්සලා දකින්න ඇති ඉස්සලා මැතිවරණයේදී ඒ වගේ මට්ටමක්පත් වුණා. ඒ නිසා මම මේ හැමෝටම කියන්නේ ඒක අර ඒ ආපු මහත්තයාගේ ඒ කාරණාවට ගොඩක් දේවල් සම්බන්ධයි බණි. තේරෙනවද? දැන් වැඩක් වෙලා තියෙන්නේ අපි පොඩි අය හින්දා අපි ඇත්තක් කිව්වත් ඒක වදින අය බයිනෝ. බැන්නට අපිට කමන්නේ නැහැ, ගැහුවට අපිට කමන්නේ අපි ඇත්තක් නේ කියලා තියෙන්නේ. මොකද අපි හොරකම් කරලා නැහැනේ. තේරෙනවද? අපිටත් හිතුණා මේ චුට්ටක් හරි සහනයක් වෙයි. මේක ගොඩ නගන්න තියෙන. සහනේ මොකක්ද කියන එක. ඒ වගේම තමයි අර මහත්ය ආපු දෙයකට අපේ රට කුසිකාර්මික රටක්. එහෙනම් මේ කුසිකාර්මික රටේ අනිවාර්යයෙන්ම කුසිකාර්මිකව මහිතේ හරිතාගාර ගොඩක් බිහි විය යුතුයි. මහිතේ ඒකට මුල් තැන දෙන්න ඕනේ. තාක්ෂණයෙන් ගිහිල්ලා අපේ රට කවදාවත් මේ ලෝකේ යම්සි මට්ටමකට එන්නේ නැහැ. හේතුව අපිට වඩා ගොඩක් දියුණුවේ තාක්ෂණයේ ලෝකේ. ඉතින් අපි ලොකු කුළුණු ගැහුවා කියලා, ලොකු පාලම් ගැහුවා කියලා, ලොකු පාරවල් හැදුවා කියලා අපිට කවදාවත් තියෙන්නේ. අපිට කවදාවත් මේ එක ගන්න බෑ. අපිට එක ගන්න පුළුවන් හොඳ පරිසරය වෙන්නේ මේක කුෂිකාර්මික රටක්.
ඉතින් කෘෂිකාර්මික රටක් තුළ අපිට මේකේ අපේ වතුර ටික අපි හරියට තියාගත්තොත් උඩින් වැටෙන වතුර ටික අපි ගබඩා කරගෙන ඒක උවමනා විදිහට තියාගත්තොත් ගබඩා කරගන්න උවමනා පරණ වැව්දාගක් නැවත ගොඩ නැගුවොත් ඒක එක යෝජනා වලින් ගොඩ නැගුවොත් නැවත අපිට ලෝක ඉස්සරහට යන්න පුළුවන්. අපේ රටේ ආර්ථිකේ ලොකු මට්ටමක මොකද විදේශ රටවල් වලින් නම් සංචාරය කරන්න. ඉතින් ඒ අය ඉස්සල්ලා ඇවිල්ලා මේකේ බැලුවේ මේකේ තිබ්බේ දේවල් නිකන් ඒ කියන්නේ මේ තිබුණ පරිසරය දිහා බැලුවේ ඉස්සර. දැන් අද බලන්නේ ඒක නෙමෙයි මේකට එන්නේ මොනවා හරි විකුණ ගන්න නැත්නම් මේකේ මොනවා හරි අරයි යන්නේ. මේ පරිසරය හැදිලා තියෙන විදිය. ඒ නිසා මේක අපි හදන්න ඕනේ, අපි එකතු වෙන්න ඕනේ. මම හැමෝටම කිව්වේ ඒකයි. අපේ පේජ් එකට එන්න, අපිත් එක්ක එකතු වෙන්න. අපි මේ කාටවත් ගහන කතාවක් නෙවෙයි. අපිට නැගිටින්න තියෙනවා. මේ නායකයෝ හදා ගන්න පුළුවන්. අපේ හිත් හදා ගන්න ඕනේ. අපිට ඉස්සරහට මිනිස්සු දන්නේ නැතුණාට ඉස්සරහට එන්න ලොකු විපත් රාශියක් තියෙනවා. ඒ විපත් රාශියටම අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒක ස්වභාවික විපත්. මම එදා කිව්වා වගේම ස්වභාවික විපත් එන්නේ. ඒ වගේම තමයි තවත් මිනිස්සුන්ට කියනවා. මොකද්ද? මේ මිනිස්සුන්ට බයින්න එපා. අපි කියමු ජනාධිපතිතුමා ගමු. ඒ ජනාධිපතිතුමා අතින් වරදක් වුණා කියලා ඒ ඔය විදිහට බයින්න එපා. බයින් එක දඬුවමක්. බයිනවා කියන්නේ අපකීර්තිය ලක් වෙනවා කියන්නේ දැන් හැමෝටම තේරෙන්නේ නැති මේ ජනාධිපතිතුමාට මේ මැති ඇමතිවරුන්ට මේ ඉස්සල්ලා හිටපු අයට ඉස්සල්ලා ඉද්දි දැන් හිටපු අයට දැන් ඉද්දි එතකොට මේ බයින එක මිනිස්සු සතුටු වුණාට ඒ බැනලා තරහකට සතුටු වුණාට ඒක ඒ අයට දඬුවමක්. අපි කියමු හොරකමක් කරා කියලා උදාහරණයක්. ඒ හොරකමට ඒ හැම්මෙට දඬුවමෙන් මේ අපකීර්තියට ලක් වෙන එක අඩු වෙනවා. උදාහරණයක් කිව්වොත් දැන් අවුරුදු 5කට යන්න ඕනේ හිරේ අවුරුද්දකට යන්නේ ඇයි මුළු ලංකාවෙම අපකීර්තියට ලක් කරන එක පාරට බහින්න බැරි කරන එක ලොකු දඬුවමක්. ඒ නිසා සබහාදහමේ දඬුවම් එයාලට අහිමි වෙනවා. ඊට පස්සේ මිනිස්සුම කියනවා බලන්නකෝ මෙහෙමයි මේ වගේ අපරාධ මේ වගේ විනාශ කළා තේ මිනිස්සු සතුටින් ඉන්නවා සැපෙන් ඉන්නවා කියලා. ඒ මිනිසුන්ට දෙයියෝන්ගෙත් නැහැ කුචිම අපායක් නැහැ කිසි දෙයක් නැහැ කියලා. ඒ හේතුව අපි නොසායන මට්ටමට, ඒ කියන්නේ ගෙයෙන් එළියට බහින්න බැරි මට්ටමට, යාළුවෙක් ආශ්‍රය කරන්න බැරි මට්ටමට අපි අපකීර්තියට ලක් වෙනවා. මම උදාහරණයක් අතේ දැන් ওই බයින්නේ දේශපාලඥයන්ට ඒ අපකීර්තියට ලක් වෙන එක දඬුවමක්. හොඳට මතක තියාගන්න ජනතාව. ඒ නිසා ඒ අයට සබහාදහමෙන් කරපු වරදට හම් වෙන දඬුවමෙන් මේ අපකීර්තියට ලක් වෙච්ච එක අඩු වෙනවා. නැත්නම් දඬුවම් දෙකක් විඳින්න බෑනේ. ඒ කියන්නේ ජනතාව මේ විදිහට අපකීර්තියට ලක් වෙනා පාට බහින්න බෑ කියන ලොකු දඬුවමක්. හිරේ යනකොට වඩා දඬුවමක්. ඒ නිසා ඒකයි මිනිස්සුන්ට කිව්වේ කලබල වෙන්න එපා මේ වෙලාවේ කල්පනා කරගන්න. පැලයක් හිටව ගන්න පුළුවන් අය පැලයක් හිටව ගන්න මේ කාල සීමාවේ. රාජ්‍ය නායකයෝ ඉදිරි ඒ කියන්නේ පසු කාල සීමාවල රට හදන්න පුළුවන් හොඳ මාර්ගාව රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් හොඳ මාර්ගාව ওই කොවිඩ් වෙලාවේදී මිනිස්සු කටරම් බලන් හිටියා ටීවී එකකින් කියන එක පිළිගත්තා ඒ වෙලාවේ මිනිස්සු එක හඬකට කතා කරපු වෙලාවේ ඒ මිනිසුන්ගේ සෞඛ්‍ය පැත්ත හදන්න තිබ්බා ලොකු දැනුවත් කිරීමක් ඔය ඉන්න වෛද්‍යවරුන්ට ඇවිල්ලා කියන්න තිබුණා ඒක රජයේ මාර්ගයෙන් ඒක උදේ හවස දාන්න තිබුණා හැමෝම උණු වතුර බිවි නැත්තම් ඉවරයි මෙහෙමයි කියලා මිනිස්සු ඒ පැත්තෙන් බය කරා නම් ලංකාවේ මිනිස්සු ඔක්කොම මන් දන්නවා 90% උණු වතුර බොනවා. ඒ උණු වතුර කියන එක බොන්න පුරුදු වුණොත් දවස් 10ක බිව්වොත් ආයෙ අලතුරු බොන්න බෑ වුණ කෙනෙකුට. උණු වතුරම තමයි බොන්නේ. එහෙම බිව්වා නම් සමහරට තව අවුරුදු 5ක් විතර යනකොට අපේ රෝහල් වලට මම හිතේ බෙහෙත් ගේන එක අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ ව්‍යසනයක් වෙච්ච අවස්ථාවක රටේ මිනිසුන්ගේ විනය හදන්න තිබුණා. ආගම හරියාකාර නිර්මාණය කරගන්න තිබුණා. හරි නායකයෝ හිටියනම් ඒ අවස්ථාව ගන්නවා කොවිඩ් ආපු එක අපිට හොඳයි කියලා ගන්න මට්ටමට. ඒ කියන්නේ අපි පැල හදන්න ගත්තා මේ වෙලාවේ පැල හදලා ඉවරලා ඒක ආවා. ඒක විධිමත් විදියට නෑ. ඒක මේ ආවා හිටෙව්ව පැල තුනක් දුන්නා ගියා යන්න. ඒක අර දුන්නා කියන්න මේ කරා කියන්න බෑ. එහෙම බෑ. ඒකට විධිමත් වැඩපිළිවෙලක් ඕනේ. එහෙම වුණා නම් මිනිස්සු ඔක්කොම දුණු වතුර බොන්නේ. ඒ කියන්නේ මිනිස්සු කාටවත් එන අසනීපයක් ඉදිරියේදී ඔය වගේ වසවිසාවොත් එහෙම අනිවාර්යයෙන්ම ඔරොත්තු දෙන්න පුළුවන් ප්‍රතිශක්තිකරණයක් ඇති වෙනවා. ඉතින් මිනිසුන්ට මම කිව්වෙත් ඒක තමයි අපේ ඇඟට හරි ආහාර ටික දැම්මොත් මේකේ අනිවාර්යෙන් තමන්ගේ රේඩාර ටික වැඩ කරනවා. ඒ කියන්නේ විස බීජ හරණය කරන මැෂින් වැඩ කරනවා. ඉතින් වැරදිය මම කිව්වා අර ශාකභක්ෂිකයි මාංශභක්ෂිකයි දෙක තියෙන එක වෙනස් වුණාට පස්සේ ඉතින් හරියට ඉන්ඩිකේට් කරන්නේ නැහැ මීටරේ. හේතුව සත්ත තෙල් වලින් දුවන්නේ ශාක තෙල් වලින් දුවන එක. ඒ නිසා මම කීතියෙන් කිව්වේ. මම ඒක තමයි කිව්වේ. මට ප්‍රශ්න යොමු කරන්න කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. රටට නැවත නායකයෙක්
බිහි වෙයි. ඒ බිහි වුණත් රට කවදාවත් ගොඩ ගන්න බෑ. මොකද හේතුව මේ රාජ්‍ය පරිපාලනය සහ සිවිල් පරිපාලනයේ හරි විතර රාජ්‍ය පරිපාලනයේ හරියට කාර්යාලය තිබුණොත් ඒ මිනිස්සු අනිවාර්යයෙන්ම කාර්යාලය විදිහට හැඩ ගැහෙනවා. මොකද හැම මිනිස්සයාම මොන දේ කරවුවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එනකොට අන්න පොඩ්ඩක් ඇඳලා පොඩ්ඩක් පිළිවෙලට යන්න දන්නවා. ඒ මොකද ඒ කාර්යාලය තුලින් රාජ්‍ය පරිපාලනයේ කාර්යාලය තුලින් ඉස්සරහට ගන්න පුළුවන් ගොඩක්. ඒ නිසා මේ රටේ ගොඩක් දේවල් හදන්න තියෙනවා. මම ඒකයි මේ වැඳලා ආයාචනය කරන රාජ්‍ය පරිපාලනයට කිව්වේ එන නායකයෙක් ආපුදෙන් ඒ නායකයාට අපිට රට අවශ්‍ය වෙලා තියෙන්නේ. එහෙනම් අපිට හදන්න නම් අපි රාජ්‍ය පරිපාලනයේ අපි චුට්ටක් ක්‍රමවේද වෙනස් කරලා අපි හැමෝම වැඩ කරමු. රාජ්‍ය පරිපාලනයේ තියෙන සියලු සහෝදරයෝ අහලා බලන්න මේ මහත්තුරු අහලා බලන්න හදවතින් තමන්ගේ හදවතින් මං අවංකවම වැඩ කරනවාද කියලා. ඒ නිසා මං කියන එක නෙවෙයි ඔබතුමාලා හදවතින් අහලා බලලා ඔබතුමාලාගේ හදවතින් දෙන උත්තරේට ඔබතුමාලා පක්ෂපාතී වෙන්න. එහෙනම් අද ටිකක් වෙලේ කතා කරවුවා. දැන් රෑ බෝ වෙගෙන ඉනවා මම යන්නත් ඕනේ මං ඉන්න තැනට. ඒ නිසා ටිකයි තමයි කතා කරවුවේ. නමුත් මේ සම්බන්ධව කතා කරන්න රටේ නායකයෙක් බිහි වෙනකොට හදන්න තියෙන පරිසරය ගොඩක් තියෙනවා. මං කිව්වේ ඒ කියන්නේ මේ ගොවියා රජ කරන න්‍යායක් තියෙනවා. ඒ න්‍යාය බොහොම ලේසි න්‍යායක්. ඒ කියන්නේ ගොවියා විහිම්ම සුබ සාධන මණ්ඩලයක් පත් කිරීමෙන් ගොවියා විහිම්ම ගොවියාම නැගිට්ටන්න පුළුවන් මට්ටමක් තියෙනවා. මම එදත් පොඩ්ඩක් කතා කරා. ඒතර ගොවියා කාටවත් බැඳිලා නැහැ. ඉතින් ඒ වගේ මට්ටම් මේ තුල තියෙනවා. රාජ්‍ය පරිපාලනයේ තුල තමයි මේක තියෙන්නේ. අද ඒකයි අස්සන්නයක් නැතුව තියෙන්නේ. ඒ කියන්නේ රාජ්‍ය පරිපාලනය තුල ඒ කුඹුර ගොයන් ගහ බලන්න නිලධාරියා යන්නේ නැහැ, චෙක් කරන්නේ නැහැ. ඒක මිනිස්සු දන්නේ නැහැ. සමහරව දින 14න් අර ගහන වල් බෙහෙත් එක්ක ගහන්නේ 17න් 18. ඒ ගැහුවන් පස්සේ වල් ගහ මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැතුනම වල් ගහ මැරුණ නැතුනම අසන්න අඩු වෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ මිනිස්සුන්ට දෙන්න පුළුවන් දැනුවත් කිරීම තියෙනවා. ඒ දැනුවත් කිරීම අද රටේ නැහැ. ඒ නිසා මේ කුසිකාර්මයෙන් දියුණු රට කුසිකාර්මයට වැඩි සල්ලියක් වැය කරන්න ඕන. කුසිකාර්මයට වැඩි සල්ලියක් වැය කරොත් තමයි අපිට මේ රට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. හැමෝටම Tamanට උවමනා පරිදි ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගන්නේ. එහෙනම් අපි නැවත කතා කරමු රෑ බෝගෙන උනානේ. එහෙනම් මගේ අතින් කාට හෝ වරදක් සිද්ධ වුණා නම් සමාවෙන්න මම කිව්වේ ඇත්ත කතාවක්. ඒ නිසා අපිට වෙන්න ඕනේ කතාවක් මේක කරන්න ඕනේ මගේ මතේ මං කිව්වේ මං දකින්නේ රට ගොඩ නැගෙන්න ඕනේ. ඒ වගේ මේ අහපු තුලින් තව මාතෘකා තියෙනවා රට ගොඩ නගන්න තියෙන මාතෘකා 10ක් තියෙනවා. ওই දසරාජ ධර්මයේ කියන එක. ඒක රටක් ගොඩ නැගෙන්නේ. ඒ 10න්ම අහන්න. අපි එක එක විග්‍රහ කරමු. අපි එකතු වෙලා මේක කරොත් තමයි මේක පරිපාලනය හරි වුණොත් තමයි මේ අතුගාන රාජ්‍ය නිලධාරියා අතුගානට පත් කරලා ඉන්න නිලධාරියා හරියට අතු ගෑවුත් තමයි ආයතනේ එළිය දකින්නේ. ඒ නිසා මේක පොඩි තැන ඉඳලා ලොකු තැනට එනකම්ම තිබිය යුතුයි. මේ නීතිය වෙනස් කළ යුතුයි. මේ පරිපාලන නීතිය මීට වඩා ක්‍රමවත් විය යුතුයි. පරිපාලන නිලධාරි නිසියාකාරයෙන් පත් විය යුතුයි. මේකේ අද තියෙන මට්ටම ඒක කියන්න බැරි මට්ටමක්. එහෙම වුණොත් දැන් පත් වෙලා ඉන්න කෙනා මට බණි මට පෝස්ට් එකක් දායි. තමසලා මොනවද දන්නේ කියන එක. ඒ නිසා මේකේ අධ්‍යාපන ශාස්ත්‍රයේ වැටලා තියෙන මේ අධ්‍යාපන රටාව හදන්න ඕන නැවත නිර්මාණය කරන්න ඕන මේ ප්‍රතිපත්ති නෙමෙයි මේ දරුවට මම අර ගියේ වීඩියෝ එකකින් දරුවට ගොඩාක් මානසික බරක් දෙන්නේ නැතුව මානසිකත්වයේ තියලා අධ්‍යාපනයේ හරියාකාර නිසියාකාර යන්න පුළුවන් වුණ තරම් ක්‍රම මාර්ග තියෙනවා. අර මම එදා උදාහරණයකට කිව්වා. ඒ නිසා අපි ඒව ගැන කතා කරමු ඊළඟ වීඩියෝ එක. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.